හොඳයි හැම දිනකටම තිරුවන් සරණයි. අද අපි බලාපොරොත්තු වෙනවා අපගේ අනුබුදු පියාණන් වහන්සේගේ වහරක ලොකු හාමුදුරන්ගේ පුංචි ධර්ම දේශනාවක් සාකච්ඡා කරන්න. මොකද උන්වහන්සේගේ දේශනාවේදී සමහර අවස්ථාවල උන්වහන්සේ මේ අස්සාදේ කියන එක සැප වේදනාවට, ඒ කියන්නේ විපාක සැප වේදනාවටත්, ඒ වගේම තමයි අවිද්‍යාව සහගතව හදාගන්න සමුදය සත්‍ය කියන අස්සාදයටත් යොදා ගන්නවා. එතකොට අපි ওই දෙක වෙන් කළා අඳුරගෙන මේ දේශනාව ඇහැව්වේ නැත්තම් අපිට පැටලෙන්නට පුළුවන් උන්වහන්සේ මොකද්ද මේ කියන්නේ කියලා. ඒතකොට අපි සැප වේදනාවටත් ආර්ය සත්‍යයේ තියෙන සමුදය සත්‍යයට ගැනෙන අස්සාදේ කියන එකට යනවා. අපි එහෙමනම් මේ දේශනාවේ කොටසක් අහලා බලමු. තවත් මේ කියන එකක් ආස්වාදයේ ඇත්තේ බාහිර ද්‍රව්‍ය වස්තු වල නොව අපවිතින් අවිද්‍යාවෙන් ගොඩනගාගත් විඥානයේ බව ධර්මයේ සඳහන් වෙනවා. නකාන්ති හේතුයත් උස්මා පතෙන් පෙන්නලා තියෙනවා. මේ කාරණයෙන් මේ වන විට සංගවේගී දහම් අරු බෝධනගේ හිතතුව පිණිස මේ උදාහරණ අරගෙන විග්‍රහ කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරන්නේ. මෙතෙන්දි කාරණාවක් මතක් කරන්න ඕනේ. ලොකු හාමුදුරුවන්ගේ බණ අහනකොට අපි ඒ පටන් ගත්ත තැන ඉඳන්ම අහන්න ඕනේ හොඳ කල්පනාවෙන්. දැන් උන්වහන්සේ ප්‍රශ්නයක් තමයි කිව්වේ. ආස්වාදයේ තියෙන්නේ ද්‍රව්‍ය වස්තු වල නෙවෙයි, අපි මේ හදාගන්න විඥානේ. ඔන්න උන්වහන්සේ කතා කරන්න යන ධම් කාරණාව. ඕක අපිට ඇහුනේ නැත්තම් උන්වහන්සේ මොකක් පිළිබඳවද මේ කතා කරන්නේ කියන එක අපිට ගලප ගන්න බැරි වෙනවා. එතකොට උන්වහන්සේගෙන් යම් කිසි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවනම් අපිට ඒ ප්‍රශ්නෙත් ඇහිලා තියෙන්න ඕනේ. හුඟක් වෙලාවට උන්වහන්සේ ඒකම නැවත කියලා තමයි ධම්ම දේශනාව පටන් ගන්න. එතකොට මෙතෙන්දි කියන්නේ මොකද්ද? මේ ආස්වාදයේ තියෙන ද්‍රව්‍ය වස්තු වල නෙවෙයි, අපි හිතෙන් හදාගන්න එකක් කියන එක ගැන උන්වහන්සේ මේ විවරණය කරන්නයි යන්නේ. එතකොට අපි ඔන්න ඔය කාරණාවත් ඔළුවේ තියාගෙනම මේ දේශනාව අහන්න ඕනේ. හොඳයි අපි ඊටු ටික අහමු. ඉතින් මෙතනින් ඇති වෙන දෙයක් තමයි මොකද්ද? ආස්වාදයේ ඇති වෙන්නේ. ආස්වාදයේ ඇති වෙන්නේ හිතකයි. මලමිනියක් ස්පර්ශ කරාට මලමිනියට ආස්වාදයක් නැත්නම් මලමිනියට හිතක් නැති නිසා. ආන්නේ හරි. දැන් මූල ධර්මයේ ඒ විදිහට බව පේනවා. ආස්වාදී කියන්නේ මොකක්ද කියලා බලපුවාම සුඛ වේදනාව. ආස්වාද වශයෙන් දැනෙන්නේ සැප වේදනාව. එහෙනම් ආස්වාදයේ හේතුවක් තියෙනවා. වේදනාව කොහොමද ගොඩනගන්නේ කියලා බලන්න ඕනේ. වේදනාව ගොඩනගෙන කොහොමද දකින්නේ නැත්නම් අන්න ඉතින් අපිට ප්‍රශ්නයක් කියලා මේ බාහිර වස්තුවේ තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා තේරුම් ගන්න බැහැ. පංචකාම ආස්වාදයේම අධ්‍යාත්මයේ තමයි. අත කාල දිවනාසී ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහින්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා අතුරු කරලා ඉතිපි ආස්වාදයේ විදෙන් ලැබෙනවා. මේ ඔක්කොම එතකොට දැන් උන්වහන්සේ ඔය කතා කරන ආස්වාදේ කියන එක වේදනාව ගැනයි කතා කරන්නේ. එතකොට උන්වහන්සේ මුලින්ම කියනවා මලමිනියක් ස්පර්ශ කරාට ආස්වාදයක් දැනෙන්නේ නැහැ. මොකද මලමිනියේ කය තියෙනවා. ඇයි ආස්වාදයක් දැනෙන්නේ නැත්තේ? ඔය කියන සැප වේදනාව දැනෙන්නේ නැත්තේ එතන හිත නැති හින්දා. අපි හිතෙන් තමයි ආස්වාද විඳින්නේ. හැබැයි මේ ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ, මනට ධම්ම කියන ටික නැතුව කවදාවත් ආස්වාද හැදෙන්නෙත් නැහැ. ආස්වාද කියන ওই වේදනාව හැදෙන්නෙත් නැහැ. එතකොට මේ එළියේ තියෙන එහෙම නැත්තම් ඇසයි ඇසට ගැටිච්ච රූපයයි දෙක නැතුව කවදාවත් ලෝක සත්‍යයට සැප වේදනාවක් විඳින්නත් බෑ. අන්න ඒ කාරණාව අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ. දැන් උන්වහන්සේගේ දේශනාවේ ඉදිරියේදී උන්වහන්සේ උදාහරණ අරගෙනම කියනවා අප්පුඩියක් ගැන කතාවක්. ඒ අප්පුඩිය ගැන කතාවෙන් උන්වහන්සේ කියන්න යන්නේ මොකද්ද? මේ බාහිර වස්තුවයි අභ්‍යන්තර වස්තුවයි කියන දෙක නැතුව මේ විඥානය ඉපදෙන්නේ නැහැ. විඥානයක් ඉපදුනේ නැත්නම් එතන ඇතුළත වේදනා චෛතසිකය උපදින්නෙත් නැහැ. ඔන්න ඔය කාරණා තුනෙන් එකක් හරි බැහැර කරලා අපිට දකුණු අතයි වම් අතයි නැතුව අප්පුඩිය නිකුත් වෙන්නේ නැතුව වගේම ඇහැ නැතුව ඇසට ගැටිච්ච රූපේ නැතුව
ඒකත් එක්ක උපදින චක්කු විඥානයත් එක්ක උපදින ඒ වේදනාව නැතුව කවදාවත් අපිට ආස්වාදයක් විඳින්නත් බෑ. සැප වේදනාවක් විඳින්නත් බෑ. අන්න ඒ කාරණාව තමයි උන්වහන්සේ උතින්දි මතක් කරන්නේ. හොඳයි අපි යමු ඊටු ටික. ආයත ධර්ම වස්තුවල නෙමෙයි තිබුණේ. ආස්වාදී තිබුණ අභ්‍යන්තරේ. හොඳයි මුංජි උපමාවක් කරගන්නවා. දකුණු අතයි වම් අතයි දෙපැත්තක දිලා ඒක හයියෙන් තට්ටු කරනවා. එතකොට අප්පුඩියාවක් කියලා යනවා. අපි අහුවත් අප්පුඩියාට තිබුණේ දකුණු අතේද වම් අතේද කියලා ඔකේ කියන්නේ. අප්පුඩියාට දකුණු අතේ තිබුණේ නැහැ වම් අතේ තිබුණේ නැහැ. එහෙනම් ආස්වාදී අභ්‍යන්තර කියන්නේ කොතනද? ආස්වාදී තිබුණ ඇහිද? රූපේද? කනේද රසයේද? නාසයේද ගන්ධයේද? දිවේද රසයේද? කයේද පොට්ටබ්බේද? ඒකවත් නැහැ. එහෙනම් ආස්වාදය ගොඩනගෙන ප්‍රමණතාවක් තියෙනවා. මේ ආස්වාදයේ හබුලියක් දකින්න ආස්වාද සමුදී කියන්නේ ගොඩනගෙන හැටි. ඒ ආස්වාදයේ හේතුකාරක මොනවද ඉදුනේ? ආස්වාදයේ වේදනා කියන කොටසට අයිති සැප වේදනා කියන කොටසට. සැප වේදනාවක් කාරණා ඒක තමයි ආස්වාද වශයෙන් දැනෙන්නේ. වේදනාව දැනෙන්න ඒකට අවශ්‍ය කරන ප්‍රමණතාවක් තියෙනවා. විඥානය පහළ වෙන්නේ නැතුව ස්පර්ශ වේදනා හිතටික පහළ වෙන්න බෑ. ස්පර්ශයක් නැතුව වේදනාව පහළ වෙන්න විදියක් නැහැ. ස්පර්ශය කියන්නේ මොකද්ද? උඹක කුමක් ස්පර්ශ වීමද? ආත්‍යන්තර වූ ඇහැට බාහිර වූ රූපයක් ස්පර්ශ වුණාම චක්කු විඥානයේ ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය වාසිකාර කියන සාධාරණ සාධාරණ චෛතසික හතකුච්චක මුලින්ම පහළ වෙනවා. මාත්‍ය පහළ වෙන්නේ එහෙමයි පහළ වෙන්නේ. අන්නේ ඒ විලාසී දැනෙන වේදනා. එන වේදනා දැනෙන්න වේදනා නිස්පාදනය වෙන ක්‍රමයක් තියෙනවා. එහෙනම් ඇහි වේදනාව තිබුණෙත් නැහැ. රූපේ වේදනාව තිබුණෙත් නැහැ. චක්කුංජ පටිච්ච රූපේජ උපාදී චක්කු විඥාන කියන සිද්ධාන්තය සිද්ධ වෙනවා. අදත් රූපය චක්කු විඥානය කියන මෙන්න මේ ටික මුල් කරගෙන තින්නා සංගති පස්සෝ කියලා. ස්පර්ශය පහළ වෙනවා. සංස්පර්ශය. පස්සපත්‍ය වේදනා කියලා ඒකත් එක නෙවෙයි වේදනාවක් පොළලගෙනවා. අන්නේ දැන් එතෙන්ට එනකන් උන්වහන්සේ කියනවා මේ වේදනාවක් උපදින ක්‍රමවේදයක් තියෙනවා කියලා. ඒ ක්‍රමවේදය මොකද්ද? ඇසට රූප ඝට්ටණය වෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පද්දිත චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පසපච්චය වේදනා. ඕක තමයි බුද්ධ දේශනාවත්. ඕක තමයි ප්‍රායෝගිකව අපිට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ වේදනාව උපදින උන්වහන්සේ එතන සඳහන් කරන සැප වේදනාව එහෙම නැත්නම් ආස්වාදය උපදින ක්‍රමවේදය මොකද්ද? ඇසට රූපයක් ගැටුනහම චක්කු විඥානේ ඉපදිලා ඔන්න ඒ තින්න සංගති පස්සෝ වෙලා අපිට සැප වේදනාවක් උපදිනවා. ඔන්න ඕක තමයි මේ වේදනාව උපදින ක්‍රමවේදය. සැප වේදනාව විතරක් නෙවෙයි සමහරවිට දුක් වේදනාව, අදුක්ඛ සුඛ වේදනාවත් උපදින්න පුළුවන්. ඉතින් එතන තින්න සංගති පස්සෝ කියන්නේ ඔය අවිද්‍යා සහගත එකක් නෙවෙයි. සියලු දෙනාට රහතන් වහන්සේලාට බුදු පියාණන් වහන්සේලා සියලු දෙනාටම ඔන්න ඔය තින්න සංගති පස්සෝ වෙලා ඔය ක්‍රමවේදයෙන් ඔන්න ඔය ක්‍රමයට ඔය ධර්මතාවයට අනුකූලව අපිට සැප වේදනා උපදිනවා. ඉතින් ඔන්න ඔය සැප වේදනා උපදින ක්‍රමවේදය ගැන උන්වහන්සේ ඔය දේශනා කරන්නේ අප්පුඩියක් ගහපුවාම අප්පුඩිය දකුණු අතේ තිබුණද කියලා අහනවා. නැත්නම් වම් අතේ තිබුණද කියලා අහනවා. ඒ දෙක නැතුව අප්පුඩියක් උපදිනවද? නැහැ. ඒ වගේම තමයි සැප වේදනාව රූපේ තිබුණද? නැහැ. සැප වේදනාව ඇහි තිබුණද? නැහැ. ඇහැයි රූපයයි නැතුව සැප වේදනාව හැදෙනවද? ඒත් නැහැ. ඒ දෙක එකට එකතු වෙලා අපිට ස්පර්ශයක් සිද්ධ වෙලා ඒ ස්පර්ශයත් එක්ක ඔන්න ඔය හිත ඇතුලේ අපේ සැප වේදනාව උපදිනවා. හිත ඇතුලේ තමයි සැප වේදනාව උපදින්නේ. හැබැයි ඒකට අනිවාර්යෙන් ඇහැකුත් ඇහැට ගැටිච්ච රූපයකුත් මලමිනියක හිත නැහැ. හිත කියන එකක් තියෙන්න ඕනේ. ඔන්න ඔය තින්න සංගති පස්සෝ වුණාම වේදනාව උපදිනවා. ඔය උපදින සැප වේදනාවට උන්වහන්සේ ආස්වාදේ කියලා හඳුන්වනවා. නමුත් ඔය කාරණා තුන නැතුව තින්න සංගති පස්සෝ නොවි සැප වේදනාව උපදින්නේ නැහැ. ඉතින් ඔය න්‍යාය අපි හැම වෙලාවෙම
පෙරටුකට ගන්න ඕනේ. එතකොට අපි එළිය රූපේ බැහැර කරලවත්, ඇස බැහැර කරලවත්, විඥානය බැහැර කරලවත්, වේදනාව කියන එක බැහැර කරලවත් අපිට මේ අවබෝධය ලබා ගන්න බෑ. හැබැයි හුඟක් වෙලාවට දැන් ඕකට අපි කර්මය ගලපන්ට යනවා. කර්මයක් තියෙනවා තමයි. නමුත් අපිට 100% කියන්න බෑ ওই වේදනාව ආවේ කර්මෙන්ද කියලා. කර්මය තිබුණා නැතා අපිට අත්දැකීම එනවා අනිවාර්යෙන් කුමන හෝ හේතුවකින්ද සැපක් හරි දුකක් හරි අදුක් අසුක වේදනාවක් එනවා. එතකොට ඒ වේදනාව එන්න හේතු ගණනාවක් බලපානවා. ඔය කියන සූවිසි ප්‍රත්‍ය ඒ දේවල් යෙදිලා තින්න සංගති පස්සෝ වෙලා වේදනාව එනවා. හොඳයි අපි බලමු ඊළඟට මොකක්ද උන්වහන්සේ දේශනා කරන්න කියලා. වේදනාව තමයි ආස්වාද වශයෙන් දැනෙන්නේ. එන ආස්වාදයේ තියෙන කොහෙද කියලා අහුවාම බාහිර වස්තු වෙන අභ්‍යන්තර වස්තු දෙන්නේ. ඒ දුවි. පුරේ ජාතයි රූපේ පුරේ ජාතයි චක්කු විඥානේ පස්සේ ජාතයි. අවියර්මේ යනවා අධ්‍යාරේ බලනවා විග්‍රහ ඉන්නේ කොහොමද? රූපී සත්වලින් පුරේ ජාතනා පස්සේ ජාත විග්‍රහ වෙනකොට. මුලින් පහළ ඉන්නවනේ කර්ම ශක්තිය ප්‍රදාන කරගෙන. ගෝචර වෙන රූපයත් ඒ මුල් කරගෙන හේතු බල වශයෙන් පරිත්‍යාග වශයෙන් පහළ වෙලා තියෙනවා. ඈත රූපයේ ගෝචරන මාත්‍යක මුලින් පහළ වුණාම ඒකේ ප්‍රතිපලය වශයෙන් පහළ වෙන විඥානයේ ඒ දෙකේ ස්පර්ශය නිසා පසු හට ගන්න. එතකොට උන්වහන්සේ එතන සඳහන් කරන ඇස පූරේ ජාතයි රූපේ පූරේ ජාතයි චක්කු විඥානේ පච්චේ ජාතයි. එතකොට මාත්‍රයක් හෝ කලින් ඒ ඇසත් ඒ රූපයත් පහළ වෙලා තියෙන්න ඕනේ. ඇත්තට මේ ලෝකේ තියෙන රූප ඉතින් ඔය පහළ වෙලා තියෙනවා. අපේ චක්කු විඥානයත් කර්ම ශක්තියෙන් ඒ චක්කු ප්‍රසාදය විඥානය වෙන්නේ චක්කු ප්‍රසාදය කියන මේ ප්‍රසාද රූපයත් අපිට පහළ වෙලා තියෙන කර්ම ශක්තියෙන්. ඒවා පූරේ ජාතයි. ඊට පස්සේ ඒ දෙක එකට ගැටිලා චක්කු විඥානේ උපදින එක පච්චේ ජාතයි. එතකොට මේ පූරේ ජාත පච්චේ ජාත කියන ප්‍රත්‍ය දෙක තමයි යෙදලා තියෙන්නේ. සමහර වෙලාවට එතන කර්ම ප්‍රත්‍ය නොයෙදෙන්නත් පුළුවන්. මොකද සූවිසි ප්‍රත්‍යක් ගත්තාම කර්ම ප්‍රත්‍ය විපාක ප්‍රත්‍ය කියන දෙක ප්‍රත්‍ය කොටස් දෙකක්. නමුත් සමහර වෙලාවට එතන යෙදුනේ ස්පර්ශ ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආරම්භන ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්. එතකොට ওই සූවිසි ප්‍රත්‍යෙන් ඕනෑම දෙයක් යෙදිලා ওই වගේ දෙයක් විද්‍යාමාන වෙනවා. ඒක තමයි පටිච්ච සමුප්පාද කියන්නේ. ප්‍රත්‍ය සමුප්පාදේ. ඒ ප්‍රත්‍ය යෙදුනහම ඔන්න ඔය විදිහට යම් කිසි දෙයක් සමුප්පාද වෙලා පේනවා. සමුප්පාද වෙනවා. එතකොට එතෙන්ට යෙදිච්ච ප්‍රත්‍ය නිසා තමයි මේ විදිහට අපිට විඥානය පහළ වුනේ. එතකොට අර ඇසට ගැටිච්ච රූපයත් පූරේ ජාත ප්‍රත්‍ය ඊට පස්සේ පච්චේ ජාත ප්‍රත්‍ය යෙදිලා අපිට විඥානය ඉපදිලා හැබැයි විඥානයත් එක්කම අර සමග උපදිනවා කියන සරචිත්ත සාධාරණ චෛතසික ටික උපදිනවා. එතකොට ඒකේ වේදනා චෛතසිකේ තියෙනවා. එතකොට ওই චිත්තයත් චෛතසික ටිකත් පසුව තමයි උපදින්නේ. නමුත් ඒවා සමගම උපදින ක්‍රමවේදයක් තියෙනවා. ඉඳලා පසු හට ගන්න. විඥානය යම්තරේ පහළනවා නම් ඉස්පස්ස වේදනා ආදී චෛතසිකේ රහජාතයි විඥානයත් එක්ක පහළ වෙන්නේ. විඥානයේ පච්චේ ජාතය පසුව පහළ වෙනවා නම් ඉස්පස්ස නම් චෛතසිකයත් ඒ විඥානයත් එක්ක පහළ වෙනවා ඒකත් පච්චේ ජාතය. පසුව පහළ වෙනවා නම් රූපය ආධාර කරගෙන රූපය ආධාර කරගෙන කන ශබ්දය ආධාර කරගෙන දිව නාසය ආධාර කරගෙන මේ දිව රසය ආධාර කරගෙන නාසය ගන්ධය ආධාර කරගෙන කය ස්පර්ශ ආධාර කරගෙන මෙන්න මේ බුරේ ජාතයක් මුලින් පහළ වෙච්ච ඒවා එකක්වත් ස්පර්ශ නෙමෙයි වේදනා නෙමෙයි ඒවා ස්පර්ශ වීම නිසා දෙවැනි ප්‍රතිපලයේ වශයෙන් ඒ මොහොතෙන් තව පොඩ්ඩක් මාත්‍රයක් බහුවිලා ප්‍රත්‍ය ජාත බහුවිලා උගන්වනවා මොකද ඉතින් උන්වහන්සේ හන්දටම පැහැදිලිව දේශනා කරන ඇසට රූප කනට ශබ්ද නාසයට ගඳ සුවඳ දිවට රස කයට ස්පර්ශ කියන ඔන්න ඕවා ටික සියල්ලම පූරේ ජාතව පහළ වෙලා ඊට පස්සේ ඒවා එක ටිකක් ගැටුණාට පස්සේ පච්චේ ධාතව අර විදිහට විඥානෙ ඉපදිලා ඒ විඥානයත් එක්ක ඒ චිත්තය තුල සංප්‍රයුක්ත ප්‍රත්‍ය යෙදලා කියන්නේ ඒකත් එක්ක සමගම උපදිනවා ඒවත් එක්කම අර සහජාත විදිහට උපදිනවා චෛතසික ධර්ම හතක් ඒකේ තියෙනවා වේදනාව කියලා එක ඒක උපදිනවා හැබැයි ওই වේදනා චෛතසිකය උපදින්න හිත උපදින්න අනිවාර්යෙන් අපේ මේ අභ්‍යන්තර ආයතන ටික බාහිර ආයතන ටික තියෙන්නම ඕනේ ඒව නැතුව ওই වේදනාව උපදින්නෙත් නැහැ හැබැයි ඒ වගේ තිබුණත් නෙවෙයි අපි කිව්වොත් එම් රූපේ තිබුණා කියලා එහෙම නැත්නම් ඇසේ තිබුණා කියලා ඒකත් වැරදි
නමුත් ඇසත් රූපයක් නැතුව උපදිනවද නැහැ. ඇසත් රූපයත් අපිට උපනිශ්‍රය වෙනවා. ඒ ටික උපනිශ්‍රය වෙලා තමයි පූර්ේ ජාත පච්චේ දාත කියන ඒ ප්‍රත්‍යයත් එදිලා මේ විදිහට අපිට විපාකයක් විදිහට හෝ යම් කිසි දෙයක් විද්‍යාමාන වෙනවා. ඉතින් ওই ටික අපිට එකක්වත් බැහැර කරන්නේ නැතුව ඕවා සියල්ලම එකතු කරගෙන ඕවත් ඔක්කොම අදාළ කරගෙන තමයි අපි ධර්ම අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැතුව එකක් හරි බැහැර කරොත් එකක් තමයි බුද්ධ දේශනාවෙන් අපි බැහැරයි. ඒ වගේම තමයි ඒක බැහැර කළා යමක් කියන්න යනවා නම් අපි අපේ මතයක් කියන්නේ. එතකොට ඒ දෙකම ගලපන්න බැරි වෙනවා. එතකොට ওই කාරණාවත් එක්ක අපේ ජීවිතයට ගලපලා අරගෙන අපි ධර්ම අවබෝධ කරගන්න හැම වෙලාවෙම ඔන්න ඔය දේශනාවටම අපි මූලික තැන දීලා අපි අපේ අවබෝධය ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ මතයක් කියන්න ගියොත් ඒකෙන් පිටින් ධර්මයට විරුද්ධ වෙනවා. නේ. බහුවිලා රාත්‍රී ජාත බහුවිලා උගන්වනවා. මොකද වේදනා චෛතසිකය. අන්නේ වේදනා චෛතසිකයේ දැනෙන හැටි තමයි ආස්වාදී කියන්නේ. ඒ ආස්වාදී ඇතුලේ තියනවා පිට තියනවා කියලා ගත්තලා හරියන්නේ නැහැ දෙකම වැරදි. ඉතින් මෙතන මොකක්ද මේ දේශනා කරේ සූත්‍රේ? නසාති රෝග්‍ය කියන වචනේ හරියට විග්‍රහ කරගත්තාම සූත්‍රේ පේනවා. බාහිර ලෝකේ ආස්වාද තිබුණේ නැහැ, අභ්‍යන්තරේ තිබුණේ නැහැ. මේ දෙකේ ගත්තනියක් නිසා හේතුඵලයක් වශයෙන් ගොඩනැගෙනවා. ගොඩනැගෙන ආව දේ පිළිබඳව අවිද්‍යාව රාගතව නිගමනයේ වෙලේ. අන්නේ ඒ මුල් කරගෙන මනෝ විඥානයක් ආස්වාද වශයෙන් ගොඩනැගෙනවා. ඔන්න තවත් වැදගත් තැනක් උන්වහන්සේ ආස්වාදේ කියන එක අවිද්‍යාව සහගත උපදින අර සමුදය කියන එකට. එහෙම නැත්නම් නිච්චයි සුඛයි කියලා අර ආස්වාදයක් ගැන අපි කතා කරන්නේ. රූපම් පටිච්ච උපදිති සුඛං සෝමනසං අයං රූපස්ස ආස්වාදෝ සමුදය සත්‍යං කියන එක ඔන්න ඔතෙන්දි ගත්තා. හැබැයි උන්වහන්සේ සැප වේදනාවටත් ආස්වාදේ කිව්වා. දැන් මෙතන කියන අවිද්‍යාව සහගතව ආස්වාදයක් උපදිනවා නම් අන්න ඒකටත් ආස්වාදේ කියලා ගත්තා. එතකොට අවිද්‍යාව සහගත උපදින ආස්වාදේ මොකද්ද? සමුදය සත්‍ය. එහෙම නැත්නම් නිච්චයි කියලා අපි යමක් ගැන හිතනවා නම් එක්කෝ හැට ගැටිච්ච රූපය. එහෙම නැත්නම් ඇස. එහෙම නැත්නම් ඒත් එක්ක ඉපදිච්ච විඥානය. එහෙම නැත්නම් ඒත් එක්ක ඉපදිච්ච ස්පර්ශය. තින්න සංගති පස්සෝ. එහෙම නැත්නම් අර වේදනාව නිච්චයි කියලා අපි හිතනකොට මොකද්ද නිච්චයි කියන්නේ? ඒක මගේ කැමැත්තට තියෙනවා. අපේ හිතෙන් ඔය වචනේ නොකියුණාට නිච්චයි කියලා නොකියුණාට අපේ හිත ඇතුලේ තියෙන්නේ මොකද්ද? මේක මගේ කැමැත්තට තියෙනවා නේ කියලා හිතනකොටම සතුටක් ඇති වෙනවා. ඔන්න ඔය සතුටට තමයි කියන්නේ ඔය ආසාදේ ඒක ගොඩ නැගුණේ කොම්මකින්ද? මේක නිච්චයි කියන අවිද්‍යාව නිසා අවිද්‍යාවෙන් ගොඩ නැගුච්ච අර සතුටට කියනවා ආසාදේ කියලා. ඒක කෙලින්ම අර සැප වේදනාව නෙවෙයි, තින්න සංගතිපස්සෝ වෙලා හැදිච්ච සැප වේදනාව නෙවෙයි. ඒ මත ගොඩනගාගත්ත ඒ සැප වේදනාව ඒ සැප වේදනාවට තුඩු දුන්න හේතු වුණ හේතු ටිකක් හේතුනේ සැප වේදනාව. ඒ සැප වේදනාවට හේතු වුණ පූර්ේජාත වස්තුක වුණ අර චක්කුවත් ඒ වගේම තමයි රූපයත් ඒ දෙක එකතු වෙලා පිටි වෙච්ච සැප වේදනාවත් ස්පර්ශයත් එහෙම නැත්නම් ඒක උපදින කළ තුන විඥානයත්. ඔන්න ඔය ධර්මතා සියල්ල හෝ එකක් අපි නිච්චයි කියලා ගත්තාම ලැබෙන සැප වේදනාවට අර සැපේට ඒ සතුටට ඒ අභිනන්දනය කරපු නන්දියට කියනවා ආස්වාදේ කියලා. ඒක හැබැයි අවිද්‍යාවෙන් ගොඩ නැගුණේ. මොකක්ද අවිද්‍යාව? අර ප්‍රත්‍යයන් ටික මොකක් හරි හේතුවකින්ද අපිට දැන් සැප වේදනාවක් ලැබුණා. ඒ සැප වේදනාව ලබා දෙන්න හේතු ප්‍රත්‍ය වුණ තව කොටසක් තියෙනවා. ඇස, රූප, චක්කු විඥාන, චක්කු සම්පස්සජ වේදනා. ඔන්න ඔය ප්‍රත්‍යයන් ටික නිච්චයි කියලා ගත්ත හින්දා ආස්වාදයක් හැදෙනවා. ඒක සමුදය සත්‍යය. සමුදය සත්‍යය තුල මොකද තියෙන්නේ? අවිද්‍යාවක් තියෙනවා, සතුටකුත් තියෙනවා. නිච්ච සුඛ. නිච්ච සුඛ දෙක තියෙනකම් අවිද්‍යාව සහගත සතුටක් විඳිනවා. ඒක තමයි එතන කියන්නේ උන්වහන්සේ. අන්නේ ඒ මුල් කරගෙන මනෝ විඥානයක් ආස්වාද වශයෙන් ගොඩනගෙනවා. අනුබද්ධ ආදායක චිත්ත වීදි කියලා ක්‍රමයක් හේතුනේ ඒක හරි ගැඹුරුයි ඒකත්. ඈත රූපයක් අරමුණු වෙච්ච වාස්ත්‍රිකදී ආපුදී මනස තුන් වතාවක් භුක්ති විඳිනවා. චිත්ත වීදි තුනක් අරගන්නවා. අන්නේ චිත්ත වීදි තුනේ තමයි ආස්වාදේ නැගින්නේ. ගත ආස්වාදේ වඩා කරගෙන භුක්ති ලැබෙනවා. මනස. ඒක එහෙම කරන්නේ. ඒතකොට ඒ හට ගන්න ප්‍රබලතාවයි තමයි ආස්වාද භුක්තිය ලබන්නේ. එතන උන්වහන්සේ අදහස් කරනවා කතා කරනවා අනුබද්ධක ආධාරක චිත්ත වීති කියලා කොටසක්. ඉතින්
එක චිත්තක්ෂණයක් ඉපදිලා ආපහු අනුබද්ධක ආධාරක චිත්ත වීති තුනක් යන ක්‍රමයකුත් දේශනා කරනවා උන්වහන්සේ. නමුත් අපිට ඇත්ත වශයෙන්ම කිව්වොත් ඕක ගොඩක් අල්ලන්නත් බෑ. අමාරුයි අල්ලන්න. නමුත් අපි දැන් ඇසට රූපයක් ගැටුණට පස්සේ අනුබද්ධක ආධාරක චිත්ත වීති කියලා අපි ආපහු රූපේ බලන ආපහු අනුබද්ධක ආධාරක චිත්ත වීති යනවා වගේ චිත්ත වීති ගොඩාක් කෝටි ප්‍රකෝටි ගාණක් ගිහිල්ලා තමයි අපි මේ රූපේ අඳුරගෙන සැප වේදනාවත් අඳුරගෙන අපි වින්දනයක් හදාගෙන විඳලා අවිද්‍යාව හදාගන්නේ ගොඩක් සෑහෙන වෙලාවක් ගියාට පස්සේ අපිට ක්ෂණිකව සිද්ධ වෙනවා වගේ තේරෙනවා. නමුත් එතෙන්දී අනුබද්ධක ආධාරක චිත්ත වීති කියන්නේ දැක්ක රූපයට අදාළවමයි මේ අනුබද්ධක ආධාරක චිත්ත වීති සියල්ලම යන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. එතකොට අනුබද්ධක ආධාරක චිත්ත වීති සියල්ලම මනස තුල ගොඩ නැගෙන්නේ මන ධම්ම ගැටෙන එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. අර දැක්ක රූපයට අදාළවම ඒකේ වර්ණය, ඒකේ තියෙනවා නම් යම්කිසි හැඩයක්, ඒ හැඩය, ඒ වගේම තමයි ඒකේ යම්කිසි ගුණාංග ටිකක් තියෙනවා නම් ඒ වර්ණවල ඒව ඔක්කොම ඒ සංඥා සියල්ලම පිළිබඳව අනුබද්ධක ආධාරක චිත්ත වීති යන්නේ අර දැක්ක රූපය අනුකූලවම තමයි. එතකොට අනුබද්ධක ආධාරක චිත්ත වීති සියල්ලම උපදින අනුබද්ධක ආධාර කියන එකේ තේරුම දැක්ක රූපයට අදාළව යන චිත්ත වීති. ඒ වර දැක්ක රූපයට අදාළවම තමයි යන්නේ. ඉතින් ඔය වගේ ක්‍රම වේදයකින් තමයි අපිට මේ සැප වේදනාව ලැබෙන්නේ. ඒ වගේම තමයි ඔන්න ඔය කාරණාව මත තමයි අපි අවිද්‍යාව හදාගන්නේ. අවිද්‍යාව හදාගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? එතන එහෙම් පිටින් අස්සාදයක් ගොඩ නැගිලා අපි සසරක් නිර්මාණය කරනවා. ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාස ගොඩකුත් භවයකුත් හදනවා. ඒ වගේම තමයි විපරිණාම දුක්ඛයකුත් අපි මේ වෙලාවේ විඳිනවා. මේ ආස්වාදයේ වායු දිනුන්නේ නැහැ කියොත් එන ඇහෙද දිනුනේ ඇහුවොත්. ඔතනද? ඇහෙ දිනුනේ නැහැ, රූපේ දිනුනේ නැහැ. ආස්වාදයේ කනේ දිනුනේ නැහැ, ශබ්දේ දිනුනේ නැහැ. නාය දිනුනේ නැහැ, ගන්ධේ දිනුනේ නැහැ. මේවා ස්පර්ශ වෙනකොට හට ගන්නා ප්‍රතිඵලිය වශයෙන් තමයි ආස්වාදයේ ගොඩනැගෙන්නේ ස්පර්ශයේ ප්‍රතිඵල. ඉතින් උන්වහන්සේ එතන කියන ආස්වාදයේ ඇහි තිබුණෙත් නැහැ, රූපේ තිබුණෙත් නැහැ, කනේ තිබුණෙත් නැහැ, ශබ්දේ තිබුණෙත් නැහැ. දැන් අපි ඔතනින් විතරක් ගත්තොත් එහෙම දැන් උන්වහන්සේ කියන ඒ ටික ආධාර කරගෙන තමයි මේ ටික උනේ. එතකොට අපි ඇහෙත් නැහැ, කනෙත් නැහැ, ආස්වාද ඒකේ නැහැ කියන තැනින් නවත්ත ගත්තොත් ඉතින් අපිට එතනින් එහාට දහම පිළිබඳව සමහර වෙලාවට මුලාවීමක් සිද්ධ වෙනවා. සැප වේදනාවක් උපදින්නත් ওই ටික ඕනේ. ආස්වාදයේ කියන අවිද්‍යාවෙන් ගොඩ නැගෙන නිච්ච සුඛ කියන අර සැපේ උපදින්නත් ওই ටික ඕනෙමයි. ඔය ටික මත මොකක්ද ටික මතද මේ අභ්‍යන්තර ආයතන ටික බාහිර ආයතන ටික මත තමයි අවිද්‍යාව ගොඩ නැගෙන්නේ. අභ්‍යන්තර බාහිර ආයතන නැතුව සැප වේදනාව කියන ආස්වාදේ ලැබෙන්නේත් නැහැ. ඒ වගේම තමයි මුලාවෙන් ගොඩ නැගෙන නිච්චයි කියලා හිතාගෙන ඉන්න ආස්වාදේ ගොඩ නැගෙන්නේත් නැහැ. නිකං දෙයක් පිළිබඳව නෙවෙයි මේ ආස්වාදේ ගොඩ නැගෙන්නේ. එක්ක අභ්‍යන්තර ටික, එක්ක බාහිර ටික, ඒ ටික එකට ගැටෙන ස්පර්ශය පිළිබඳව, ඒත් එක්ක උපදින විඥාන, ඒත් එක්ක උපදින සැප දුක් උපේක්ෂා පිළිබඳව තමයි ලෝක සත්‍යයේ හිතේ මුලාව ඇති වෙන්නේ. ඔය ඩිංග බැහැර කරලා බුද්ධ දේශනාවක් අපිට කතා කරන්න බෑ. සැප වේදනාව, දුක් වේදනාව, අදුක්ඛම අසුඛ වේදනාව, ඒ වගේම තමයි මේ ආයතන ටික, එළියේ තියෙන බාහිර ආයතන ටික ස්කන්ධ පහ. ඔය ස්කන්ධ පහටයි අයිති වෙන්නේ. ඒ ස්කන්ධ පහ අයින් කළ බුද්ධ දේශනාවක් ඇත්තේ නැහැ. ඔය ස්කන්ධ පහ පිළිබඳව දැන් අපි ඇසින් රූපයක් දකින්නවා කියලා දැක්කොත් ඇස රූපස්කන්ධයට, එළියේ තියෙන රූපය වර්ණය රූපස්කන්ධයට, ඒ ටිකත් එක්ක උපදින ස්පර්ශය වේදනාව විඥානයේ නාමස්කන්ධයට, ඒත් එක්ක උපදිනවා නම් සංඥාවක් වේදනාවක්, ඒ වගේම තමයි ස්පර්ශයක් මානසිකාරයක්, ඒවා ඔක්කොම නාමස්කන්ධයට. ඒ වගේම තමයි ස්කන්ධ පහ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥා සංකාර විඥාන. ඔය ස්කන්ධ පහ තියෙන්නේ. ඔය ස්කන්ධ පහ පිළිබඳව තමයි අවිද්‍යාව කොට නැගෙන්නේ. ස්කන්ධ පහ ගැන ලෝක සත්‍යයේ හිතේ අවිද්‍යාවක් ගොඩ නැගෙනවා. ඒ වගේම තමයි ඇසත් රූපයත් එකට ගැටුණාම සිතක් උපදිනවා. සිත කියන්නේ ලෝක සත්‍යයේ අභ්‍යන්තරයේ තියෙන එක. ඔය සිත ඇතුලේ වේදනාව උපදිනවා. ඔන්න ඔය වේදනා ස්කන්ධයයි නාමස්කන්ධ, ඔය නාමස්කන්ධ ටික කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන නාමස්කන්ධය පිළිබඳව, අර රූපස්කන්ධය පිළිබඳව ලෝක සත්‍යයේ හිත ඇතුලේම අවිද්‍යාවත් උපදිනවා. හිත ඇතුලේ තමයි අවිද්‍යාව උපදින්නේ. මොකක් පිළිබඳවද? ස්කන්ධ පහ පිළිබඳව. එක්ක අභ්‍යන්තර, එක්ක බාහිර. එක්ක අතීත, එක්ක අනාගත, එක්ක දැන් ටික. ඉතින් ඔය ස්කන්ධ පහ බැහැර කරලා ලෝකයක් ගැන කතා කරන්නත් බෑ. අවිද්‍යාවක් ගැන කතා කරන්නත් බෑ. ඒ වගේම තමයි ලෝක සත්‍යයට උපදින චන්දරාගයක් ගැන කතා කරන්නත් බෑ.
උපදින චන්දරාගයෙන් මිදීමක් ගැන කතා කරන්නත් බෑ. අවිද්‍යාවක් ගැන කතා කරන්නත් බෑ ස්කන්ධ පහත් ඇරලා. අවිද්‍යාවෙන් මිදීමක් කතා කරන්නත් බෑ ස්කන්ධ පහත් ඇරලා. හැබැයි ස්කන්ධ පහේ අවිද්‍යාව නැහැ. ස්කන්ධ පහ කියපුවාම දැන් රූපේ තියෙන වේදනා සංඥා සංකාර විඥාන මේ සංකාරයේ තුල තමයි අවිද්‍යාව ගොඩ නැගෙන්නේ. මොකද්ද සංකාරය? නිච්චයි කියලා හිතනවා. චේතනාවක් ගොඩ නැගෙනවා. එතන සංකාරයක් තියෙනවා අවිද්‍යාවක් තියෙනවා. ඔන්න එහෙම වුණාම මේ ස්කන්ධ ටිකම උපාදාන ස්කන්ධයක් බවට පත් වෙලා. මේ තියෙන ස්කන්ධ මත මිශ්‍ර වෙලා තියෙන අවිද්‍යාව. එතකොට ඔන්න උපාදාන ස්කන්ධයක් බවට පත් වුණා. ඔන්න ඔය ඩිංග අපි හොඳින්ම තේරුම් ගන්න ඕනේ. උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද කියන එක අවබෝධ කර ගන්න ඕනේ. ස්කන්ධ පහට අවිද්‍යාව යෙදුණා නම් අර චේතනාව කියන එක විඥානයේ ඇතුලේ අපේ අවිද්‍යාව යෙදුණා නම් විඥානය කියන්නේ අවිද්‍යාව කියන්නේ චෛතසිකයක්. ඒ චෛතසිකයේ යෙදෙන්නේ හිත ඇතුලේ. ඉතින් හිත ඇතුලේ තමයි අවිද්‍යාව යෙදෙන්නේ. අවිද්‍යාව යෙදෙන්නේ මොකක් පිළිබඳවද? මේ ස්කන්ධ පහ පිළිබඳව තමයි. මිදෙන්නත් ඕනන්නේ ස්කන්ධ පහේ යථාභූත ස්වභාවය දැක්කම අවිද්‍යාව නැතුණාම අපි මිදෙනවා. ස්කන්ධ පහ තියෙනවා. ඕම ධර්මතාවයක් තියෙන්නේ. හොඳයි අපි ආපහු ඉදිරියට ටික අහමු. ප්‍රතිපලිය වශයෙන් තමයි ආස්වාදයේ ගොඩනැගෙන ස්පර්ශී ප්‍රතිපලයක් වශයෙන්. ස්පර්ශයෙන් තොරව ආස්වාදයක් ගොඩනැගෙන්නේ නැහැ. ඒකයි කතාව. එකක් තමයි විපාක ආස්වාදී. අනික තමයි සංකාර වශයෙන් අபிසංකාර වශයෙන් ගොඩනගාගෙන විදින අවිද්‍යාව නිසා පහළ කරන ආස්වාදී. ඔන්නතන තමයි උන්වහන්සේ දෙක වෙන් කරලා හඳුන්වන්නේ. එකක් තමයි විපාක ආස්වාදේ කියන. අනිත් එකට කියනවා අවිද්‍යාවෙන් ගොඩනගා ගන්න අபிසංකාර ආස්වාදේ. උන්වහන්සේ ආස්වාදේ කියන එක සැප වේදනාවටත් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි අවිද්‍යාවෙන් ගොඩනගන නිච්ච සුඛයටත් නිච්චයි කියලා හිතනකොට හැදෙන සුඛය. ඒ කියන්නේ රූපං පටිච්ච උප්පද්දති සුඛය. ඒ සුඛේ නිච්චයි. කොහොමද මේ රූපයට පටිච්ච වුනේ? නිච්චයි කියලා පටිච්ච වුණා. පටිච්ච වෙන්නේ කොහොමද? අවිද්‍යාවෙන්. මොකද්ද පටිච්ච වෙන අවිද්‍යාව? නිච්ච. අවිද්‍යාවෙන් පටිච්ච වෙනකොට සැපකුත් දැන්න. ඉතින් උද්දාම වෙවි ඉන්නවා. මොකද්ද උද්දාම වෙන්නේ කොහමද? මට ඕන විදිහට මේක තියෙනවනේ. මේ තියෙන්නේ මට ඕන විදිහට. ඇත්තට තියෙනවද මට ඕන විදිහට? නෑ, හිතනකොටත් ඒකේ සංකත ස්වභාවයටපත් වෙලා මේක විපරිණාම භාවයකටපත් අනිත්‍යත් වෙනවා. මේ හිතන මොහොතක් පාසා අනිත්‍යත් වෙනවා. මං හිතාගෙන ඉන්න මට ඕන විදිහට තියෙනවා කියලා මගේ අවිද්‍යාවෙන්ද විපරිණාම ස්වභාවිකුත් තියෙනවා. අන්‍යතා ස්වභාව මං හිතන ස්වභාවයට වඩා අන්‍යතා ස්වභාවයටත් පත් වේගෙන යන ඕක දෙකක්. අනිත්‍ය දුකත් තියෙයි. රහතන් වහන්සේට අනිත්‍ය දුක තියෙයි. රහතන් වහන්සේට විපරිණාම දුක නැහැ. අශෘතවත් පු탁ඥයටයි තාම රහත් වෙලා නැති එක්කනටයි මොකද්ද වෙන්නේ? අනිත්‍ය වෙන දුකක් තියෙනවා. විපරිණාම දුකක් තියෙනවා. ඉතින් ඒක ඊට ලස්සනයි. බොහොම ලේසි තේරුම් ගත්ත කෙනාට. ඉතින් ওই දෙක වෙන් කරලා තේරුම් ගත්තා නම් උන්වහන්සේගේ ධර්ම දේශනාව බොහොම පැහැදිලිවෙන් තේරුම් ගන්න පුළුවන්. නැත්නම් ඉතින් එක ගොඩේ ඔක්කොම තේරිච්ච නැති කෙනාට මේක තේරුම් ගන්නට බැරි වෙනවා. සංකාරයෙන් අபிසංකාරයෙන් ගොඩනගාගෙන විදින අවිද්‍යාව නිසා පහළ කරන ආස්වාදී. ඒකට කියනවා සංපාසජා වේදනා. ඉස්පාතිය වශයෙන් විපාක ඉස්පාතිය එකක් එක රහතන් වහන්සේලාට තියෙනවා. අවිද්‍යාවෙන් ගොඩනගා ගන්නවා සංස්පාතිය කියන එක. සංස්පාතිය ගොඩනගා ගත්තාම අවිද්‍යාවෙන් ගත්තා මුලා ඉස්පාතිය කරන මානසික ගොඩනගාගත්ත මුලාවෙන් ගොඩනගන්නේ අන්නේ ඒකයි. මොකද උන්වහන්සේ දැන් එතෙන්ට සම්පස්සජා වේදනාව කියන එක ගත්තා. සම්පස්සයෙන් ගොඩ නගාගත් එක කියලා අස්සාදයට කියන්නේ අවිද්‍යාව සහගතයකට ගත්තා. එතකොට අපි ඔය සම්පස්සේ අනිත් හැමතැනටම කියන්නේ ඔය අවිද්‍යාව සහගත සම්පස්සේ කියලා ගත්තොත් අපිට ඒත් වරදිනවා. උන්වහන්සේම සමහර තැන්වල දේශනා කළා තියෙනවා. ඉතින් මේ තින්න සංගති පස්සෝ කියන එක ඔය සම්පස්සේම කියලා ගත්තොත් එතනත් වරදිනවා කියලා. උන්වහන්සේම තමයි සං කියන එක දේශනා කළේ. ඒ කියන්නේ සං කියන්නේ අபிසංකාර කියලා. හැබැයි උන්වහන්සේම දේශනා කරන සං කියපු ගමන් අபிසංකාර කියලා ගත්තොත් වැරදි කියලා උන්වහන්සේම දේශනා කරනවා. එතකොට අපි මේ දේශනා සියල්ල එකට ගලපලා නිරවුල් කරගෙන අවබෝධ කරගන්න ඕනේ. බුද්ධ දේශනාවේ වචනත් එහෙම තමයි. අනුබුදු කෙනෙක්ගේ වචනත් එහෙම තමයි. අපි අවශ්‍ය තැනට අවශ්‍ය වචනේ දාගත්තේ නැත්නම් අනවශ්‍ය තැනට අනවශ්‍ය වචනේ දැම්මොත් අපි පැටලිලා යනවා. අපි ඒකල උන්වහන්සේට අබුද්ධින් චෝදනා කළා. අපිත් මහ බවක් කරගන්නවා. ඉතින් ඒකාන්ත බොහොම පරිස්සමෙන් බුද්ධ දේශනාව අනුබුදු කෙනෙක්ගේ දේශනාවත් අපි අහන්න ඕනේ. බොහොම පරිස්සමෙන් අහන්න ඕනේ. හොඳයි. මේ වේදාව තේරුම් ගන්න ඕනේ දෙකේ ස්වභාවය ඒකයි. ඇහි තිබුණෙත් නැහැ, රූපේ තිබුණෙත් නැහැ, කලේ තිබුණෙත් නැහැ, ශබ්දේ තිබුණෙත් නැහැ මේ ආස්වාදයේ කියන එක. මේ දෙකේ ගැට නිසා හට ගන්නා උත්පත්ති ප්‍රතිඵලයක් වශයෙන් පසපත්‍ය වේදනා කියලා හට ගන්නවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා වේදනා තුන් ආකාරය
ඒකෙන් ආස්වාදින්නේ විතක් වේදනාව කීනිකාවම මේ මුල් කරගෙන. ඉතින් ඒතකොට ඒක හටගත්තේ කොහෙද ආපුවාම වේදනාව බාහිර ලෝකෙ තිබුණෙත් නැහැ ගාම ආභ්‍යන්තර ලෝකේ නා කොහොමද ඇහි තිබුණෙත් නැහැ කනේ තිබුණේ නැහැ ඉතිගෙත් නැහැ. එන එකක් නැත්නම් එහෙම වේදනාව හටගන්නේ නැහැ. බාහිර ලෝකයේ ආස්වාදයේ අරමුණු වෙන එකක් තිබුණ නැත්නම් ආභ්‍යන්තරේද වදින්න එකක් නැහැ ස්පර්ශ වෙන්න එකක් නැහැ. එහෙනම් ඒ වේදනාවකට ආස්වාද හටගන්නේ නැහැ. බාහිර ලෝකයේ තියෙන අරමුණු ඕනෑ ඇහ කන නාසය දිවකය කියන ඉන්ද්‍රියන් දුරවලා හෝ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය නතරවොත් එහෙම ඒ වේදනාව පහළ වෙන්නේ නැහැ. එන ඇහත් හොඳට තියෙන්න ඕන. රූපයත් හොඳට තියෙන්න ඕන. ඇහත් රූපේ ගෝචර කරගන්න ආලෝක වාද්‍යයක් ඇද්ද ඒකත් හොඳට තියෙන්න ඕන. මෙන්න මේ කාරණා ටිකකම ක්‍රියාත්මක වෙනකොට ඇහ මුල් කරගෙන ආ රූපයන්ගේ ඡායාව මනසේ විහිදෙනවා. මෙන්න මේක රූපස්කන්ධය හා සංග්‍රහයට යනවා. එනෝකමියක් විනා විග්‍රහ කරනවා. දැන් ඔන්න ඔතන ඕක අරගෙන ඒ කියන්නේ දැන් එළියේ තිබ්බ වර්ණ සටහන අපේ ඇහෙන් අරගෙන අපේ මනසේ රූප සටහනක් ඇඳෙනවා. දැන් හුඟක් අය ගන්නවා ඔන්න ඕක තමයි රූපස්කන්ධය. ඒක මනෝ රූපේ කියලා ගන්නවා. ඉතින් දැන් උන්වහන්සේ කියන අදහස වෙනම කාරණාවක්. දැන් අපි මොකද කරන්නේ? ඔය කියන්නේ ඕනෝක තමයි රූපස්කන්ධය එළිය මොකක්වත් ඇත්තේ නැහැ. අපේ හිතෙන් තමයි අපි ඔක හදාගන්නේ. ඔන්න මනෝ රූපය ගැන තමයි අපි මේ චන්දරාගය හදාගන්නේ කියලා එහෙමත් පටලව ගන්නවා. ඉස්සර අපි දහමේ ඔන්න ඔතන තමයි හිටියේ. දැන් අර ඇසේ ක්‍රියාකාරීත්වයක් තියෙනනේ ආලෝක ධාරාවක් වැටිලා ඒක උඩු යටිකුරු වෙලා පෙනිලා ඇසේ ඇතුළට කාචයට ඔය වර්ණය වැටිලා අර කැමරාවක වගේ ඔන්න වගේ සටහන් වෙලා ඔන්නෝම තමයි ක්‍රියාත්මක වෙන්නේ. කැමරාවේ ක්‍රියාකාරීත්වයක් එක්ක මේ ඇසේ ක්‍රියාකාරීත්වයක් තියෙන ඕක ටිකක් සම්බන්ධ කරන්න පුළුවන්. යම් තරමකට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ඕවා එකක්වත් අදාළ වෙන්නේ නැහැ. ලෝකයේ අවිද්‍යාවෙන් මිදෙන්න චතුරාර්ය සත්‍යයට ඔය එකක්වත් අදාළ වෙන්නේ නැහැ. කොයි ක්‍රමයකින් හරි අපිට ආලෝකයේ තිබෙලා උඩු යටි උකුරු වෙලා හරි කොහොම හරි අද පේනවා හොඳ විදිහට. මේ උඩු යටිකුරු වෙලා පේන්නේ නැහැ අපිට. කොහොම නමුත් ඔය වර්ණ සටහන අපේ ඇහැතුරු ගිහින් මනසෙන් තමයි ගන්නෙ. හැබැයි උන්වහන්සේ මුලින්දම්ම කියනවා වගේ එළියේ ඔය වර්ණ සටහනක් නැතුව ඇහැ නැතුව විඥානේ නැතුව ඔය ටික ක්‍රියාත්මක වෙන්නෙම නැහැ. ඒ වගේම තමයි මේ ඇහැ අඳුරු වෙලා මේ ඇහැ පේන්නේ නැත්තම් කොච්චර ආලෝක තිබුණත් එළියේ රූප කොච්චර තිබුණත් අපිට ওই ටික ගන්නත් බෑ. ඒ වගේම තමයි ඇහක් තියෙනවා. කාමරය ඇතුලේ රූප මහ ගොඩකුත් තියෙනවා. හැබැයි ලයිට් එක නැත්තම් ඒ පේන්නෙත් නෑ. ආලෝකයකුත් ඕනේ. ඉතින් ආලෝකය ලැබිලා අපේ ඇහැට ඔය වර්ණේ ගැටිලා අපිට ඒ ටික පේනවා. පේනුණාට පස්සේ අපි ඉතින් ඒවා සංඥාවෙන් අඳුරා ගන්නවා. ඔය ටික තමයි මේකේ ක්‍රියාකාරී ස්වභාවය. අපිට වර්ණයක් ඇසට ගැටිලා රූපයක් ඇහැට ගැටිලා අපි ඒක අඳුරගෙන සැප දුක උපේක්ෂා විඳින ක්‍රියාකාරී ස්වභාවයේ ටෙක්නික් එක ඔන්න ඕකයි. ඕක සිද්ධ වෙනවා. නමුත් තවත් ටෙක්නික් එකක් තියෙනවා අපි සසර ගමනක් යන. කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ? අවිද්‍යාවෙන්. මොකක්ද අවිද්‍යාව? අර එළියේ තිබ්බ ටික ඇහැට ගැටුණා. ඇහැට ගැටිලා ඒ ටික ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක වෙලා අපි සංඥාවක් දැනගත්තා. ඒක මනසට ගියා. අන්න ওই ටික සියල්ල පිළිබඳ අවිද්‍යාවක් තියෙනවා. මොකද්ද? නිච්චයි කියලා ගන්නවා. මොකද්ද නිච්චය? ඔය ක්‍රියාකාරීත්වයත් සංකාරය සංකාරයක් නෙමෙතන කොට නැගන්නේ. ඇහෙන් දකින්නවා කියන සංකාරය. සංකාරය පිළිබඳවත් මුලාවක් ඇති වෙන මොකද්ද? මට පුළුවන් එක මට ඕන විදිහට ලබන්න. මොකද්ද වෙන වචනකින් කිව්වොත් මගේ වසඟේ තියාගන්න පුළුවන්. මට පුළුවන් එක මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න කියලා හිතන එක අපේ අවිද්‍යාව. හේතු ටික සකස් වුණත් අපිට ඒ ටික පේනවා. හේතු නැත්තම් ඒ වසඟයට ගන්නත් පුළුවන්කමක් ඇත්තේ නෑ. ඉතින් මේ සසර ගොඩ නැගින ක්‍රමවේදයකුත් තියෙනවා. ඒ වගේම තමයි හැට රූපයක් දැකලා සැප දුක් උපේක්ෂා වේදනා උපදින ක්‍රමවේදයකුත් තියෙනවා. අපි දැන් හොයන්න යන්නේ මොකද්ද මේ සැප දුක් උපේක්ෂා වේදනාවල උපදින ක්‍රමවේදය හොයන්න යනවා. ඒකල හොයන්න යනවා. දැන් රූපේ තිබුණාද? ඇහි තිබුණාද? රූපේ තිබුණ නැද්ද? ඇහි තිබුණ නැද්ද? ඒව හොයලා ආහෙන නැහැ නේ. කොහොම හරි අපිට මේ සැප වේදනාවක් ගෙනත් දුන්නා. ඇයි සැප වේදනාව ගෙනත් දුන්නේ? කර්මෙටද? විපාකයටද? දැන් මේ ඔක්කොම හොයන්න යන්නේ මොකද්ද මේ සැප වේදනාව ගෙනත් දුන්නේ කොහොමද කියලා.
ඇයි අපිට රූපයක් ඇහැට ගැටුනේ? ඇයි මේ කාන්තාව මගේ හැ ඉදිරියට ආවේ? ඇයි මට එයා ගැන සතුටක් ඇති වුනේ? ඇයි මට එයාව කසාද බඳින්න හිතුනේ? දැන් මේ හොයන්න හදන මේ ටික සිද්ධ වෙන ක්‍රමවේදය. කොහොමද මේ ටික මගේ හැ ළඟට ආවේ? අර ඊට එහා පැත්තේ තියෙන කාරණා ටිකක් හොයන්න ඉතින් යම් තරමකට හොයන්න පුළුවන් වෙයි. දොස්තර කෙනෙකුට හොයාගන්න පුළුවන් වෙයි කොහොමද මේ හැ පේන්නේ කියලා. නමුත් ඒගොල්ලන්ට සෝවාන් වෙන්න රහත් වෙන්න බැරි වෙන. ඉතින් හෙවිය යුතු දේ අපි හොයන්න ඕනේ. කොහොමද අවිද්‍යාව උපදින්නේ? මොකක්ද අවිද්‍යාව කියන්නේ? කොහොමද අපි අර දෙවෙනි ආස්වාදේ හදාගන්නේ කියලා. ඉතින් සෙවිය යුතු දේ හොයන්න ඕනේ. සෙවිය යුතු දේ හොයන්න තරම් නුවණ තීක්ෂණ නැත්නම් ඉතින් අනිත් ටික හොය හොය ඉන්න වෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. හොඳයි අපි අහමු. රෝගයක් විනා විග්‍රහ කරනවා. ඉතින් දකින්න ඕනේ බාහිර ලෝකේ නෙමෙයි වේදනාව තියෙන්නේ මේ ඉතින් බබයා පවනෝ කායකයි කියන්නේ බබයා කියන වචනේ මේක වෙන්නලා තියෙනවා. බබයා පවනෝ කාය කියන එක නෙමෙයි වෙනාලේ වෙනවත් දෙයක්. ඒක තමයි බබයා පවනෝ කාය කියන අර්ථ දෙන්නේ. ඉතින් බබයා පවනෝ කාය නේ බබයාට අඩි දෙකක් උස කරත් වේදනාව දැනෙනවා. බබයා පවනෝ කියන වචනේ අපිට දාම වත්තේ කලෙවරේ සංඤ්ඤි සමලකේ ව්‍යාපත්තේ කලෙවරේ ලෝකජ්ජ පඤ්ඤාපේමි ආදී වශයෙන් දෙන්න විස්තරයක් තියෙනවා. ඒ මොකද කරන්නේ කියනවා. ඉතින් බබයා පවනෝ කියනකොට අද සිංහලට දෝරලා තියෙන්නේ. බබයා පවනෝ කයි මේ දුකට හේතුවක් නැනා ලෝකයන් ලෝක සම්බන්ධයක් ලෝක ලෝකයන් ලෝක ගන්න ප්‍රතිපදාවක් පලවනවා කියලා. ඒ විදිහට අවස්ථාවක් වෙන්නවා. පවන කියන වචන කියන්නේ යාම පමාණී කලෙවරේ කියලා ඉන්නේ පාලි. යාම මැදේ කියන මාත්‍රයයි. යාම කියන්නේ බබේට යාම කියලා කතාවක් තියෙනවා තවත් එකක් නෑ. යාම කියන එකත් යාම කියලා තමයි පාලියෙන් කියන්නේ. යාමයේ කියන්නේ මොකද්ද? අපි දැන් උන්වහන්සේ දැන් කතා කරන්නේ දැන් ඊට කලින් කිව්ව බඹයක් වූ පමන වූ ශරීරයේ දුකට හේතුවක් දුකේ නිරෝධයත් දුක නිරෝධකාමී ප්‍රතිපදාවත් පනවීම. එතකොට මොකද්ද මේ බඹයක් වූ ශරීරය කියන්නේ? ස්කන්ධ පහට. ඉතින් අවුරුදු 7 එක්කනට බඹයක් නැහැ උස. හැබැයි ස්කන්ධ පහ තියෙනවා. ඒකයි උතන අදහස් කරන්නේ. ඉතින් උන්වහන්සේ ඒක කියලා කියන මෙන්න මේ ස්කන්ධ පහක් තියෙන තැන රූපස්කන්ධයක් තියෙනවා. එක බඹයක් වෙන්නත් පුළුවන්, බඹ දෙකක් වෙන්නත් පුළුවන්, එක බඹයක් වෙන්නත් පුළුවන්. නැත්නම් අඩි 3ක් වෙන්නත් පුළුවන්. කොහොම හරි ඔන්න ඔය රූපස්කන්ධය ඊට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ කොටක් ගොඩ නැගෙනවා ඇතුලේ. ඔය ස්කන්ධ පහේ යථාභූත ස්වභාවය මොකද්ද? අනිච්චයි. අනිච්චින්ද දුක ගෙනත් දෙන ඕන චතුරාර්ය සත්‍ය පණවන්න තියෙනෙත් ඔතනම තමයි. වෙන කොහෙවත් නෙවෙයි. මොකද ඇසට රූප පේනවා. ඇස තිබුණ නැත්නම් ඒක පේන්නෙත් නැහැ. ඉතින් මේ අභ්‍යන්තර බාහිර ආයතන ටික සියල්ලම තියෙන්න ඕන. ලෝකයක් නිර්මාණය වෙන්න. ලෝකේ කියන්නේත් ඕක තමයි. ඉතින් උන්වහන්සේ දැන් ඊළඟට ඔය කියාගෙන යන්නේ මීට කලින් ඉතින් අපි බඹයක් කියන ශරීරය ගැන තිබ්බ මතවාදෙ බින්දින්න තමයි ඊටු ටික උන්වහන්සේ කියාගෙන යන්නේ. මොකද මේ ව්‍යාම මාත්‍රයක් තියෙනවා. ව්‍යාම මාත්‍රය කියන්නේ ස්කන්ධ පහක් ගොඩ නැගෙනවා. ඇසට රූපයක් ගැටෙනකොට චක්කු විඥානය ඉපදිලා ඔන්න සැප දුක් උපේක්ෂා වේදනාවක් දැනෙන. ඉතින් ඔය සමහරලාට මාත්‍රයක තමයි. මාත්‍ර මහා ගොඩක් එකතු වෙලා තමයි වේදනා ස්කන්ධයක් ගොඩ නැගෙන්නේ. ටික ඔක්කොම දැනෙන්නත් ඕනේ. අපිට ඒ ටික එකතු වෙලා සැප වේදනාවක් උපදින්නත් ඕනේ. එක මාත්‍ර තමයි. නමුත් ඉතින් මාත්‍රයක වුණත් සමහර වෙලාවට අපිට රාග දේශ මොහ ඇති වෙන්න පුළුවන්. දැන් අපි හිතුවොත් එහෙම ආශ්චර්යයාගේ ඉසකේ ගහක් දෙනවා. දැන් අපි හිතනවා චන්ද්‍රාගේ ඇති වෙයිද යට? සමහරලාට හිතනවා නැහැ කියලා. ඇති වෙන්නත් පුළුවන්. දැන් අපි කල්පනා කරොත් එimhe දැන් ඉසකේ රැල්ල නම් ඇහැට පේනවනේ නේ. දැන් බැරි වෙලාවත් කිව්වොත් එimhe ආශ්චර්යයාගේ ආශ්චර්යනේ ආශ්චර්ය කාගේ හරි එයාගේ ස්ටෙම් සෙල් එකක් දෙනවා කියලා. ඒක තිබ්බට පස්සේ ඔයාගේ හැම එයාගේ පැහැ ගන්න පුළුවන් කිව්වොත් ස්ටෙම් සෙල් එක පේන්නෙත් නෑනේ නේ ඇහැට. ඒකට කැමති වෙනව නේද? ඇමරිකන් ඩොලර් ලක්ෂය කිව්වොත් සමහරලාට ගන්න පුළුවන්. ඩිම්බයක් කොච්චරද චුට්ටි නේද? ඇහැටවත් පේන්නේ නැහැ. ඉතින් ඒකත් සමහරලාට ඇමරිකන් ඩොලර්ස් මෙච්චරයි කිව්වොත් ඒකත් ගන්න පුළුවන්. ඉතින් අපි මේ පේන නොපෙනෙන එක ගැන නෙවෙයි මේ කල්පනා කරන්න ඕනේ. අපිට චන්ද්‍රාගය ඇති වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. මිනී මරා ගන්නත් ඉඩ තියෙනවා. එහෙම දේවල් වෙන්න පුළුවන්. ඉතින් අපි හැම වෙලේම බලන්න ඕනේ අර මම අර දේශනාවේ කිව්වා වගේ අර බෝලෙන් චතුරාර්ය සත්‍යයෙන් එහා පැත්තට පනිනකොට අපි හැම වෙලේම බලන්න ඕනේ ඕක චතුරාර්ය සත්‍යයට අරගෙන දුකයි දුකට හේතුවයි. දුකයි දුකට හේතුවයි කියන්නේ චන්දරාගේ රාග දේශ මොහ ටිකට අරගෙන අපි කතා කරන්න බලන්න ඕනේ. දැන් නැත්තම් ලොකු හාමුදුරන්ගේ දහමෙත් දැන් අර චතුරාර්ය සත්‍ය කොටස අවිද්‍යාව හින්දා ආස්වාදේ හැදිච්ච කොටස ඒක හේමම ඇහිලවත් නැහැ. ඒක හේම පැත්තකට තියලා ව්‍යාවමත්තේ කලේ පරි මේ එක එක මොහොතේ ඇති වෙනවා.
ඕක එක මොහොතක ඇති වුණාට මොකද අපිට වැඩිපුර මේක දැනෙන්න පටන් ගන්න මේවා ගොඩක් එකතු වුණාම දැන් මේ කොහාටද යන්නේ කාරණාවෙන් බැහැර එකලා අතන ගිහින් කතා කර ඉන්න ඉඳේ ඉඳන් රැ වෙනකන් එළි වෙනකන් මැරෙනකම්ම ඒක කතා කර ඉන්න කතා කරන්න තිබ්බ කාරණාව බැහැර කරගෙන ඉතින් ඔන්න ඔක තමයි සිද්ධ වෙලා තියෙන්නේ අද බොහෝ වෙලාවට. මේකත් ඥාන කියලා පාලියෙන් කියන්නේ. ඥානය කියන්නේ මොකද්ද? අපේ ක්‍රියාකාරීත්වය ව්‍යායාම කියලා අපි ඔකට කියනවා ඊට පස්සේ. යමක් ක්‍රියාත්මක වෙනවාට කියනවා යාම. යාම ව්‍යායාම වෙනවා. එකින් එකට ක්‍රියාව දිගටම කරගෙන යනකොට යාම වෙනවා. ඒත් ව්‍යායාම කියන තවත් නැකද. දැන් මේක දකින්න ඕනේ හැදෙන හැටි. නෑ ව්‍යාම මාත්‍ය කියන එක තමයි ව්‍යාම මාත්‍ය කිව්වේ. බබයක් පවන කියන මේ ගැත්තේ ව්‍යාම මාත්‍යය. අපේ බලවල විඤ්ඤාණ එකක් ඉදිරි වෙලා නැහැ. මොකද? ආයතනයක් අදින් ක්‍රියාත්මක වෙන වෙලාවක් තියෙනවා. ආයතන කියලා කියන්නේ ඇහෙන් රූප බැලීමේ ක්‍රියාවලියදී යොමු වෙලා ඉන්න තාක්කල් ඒ සඳහා ගන්න තාක්කල් ඒක ආයතනයක් වෙනවා. රූප බැලීමේ ක්‍රියාවලිය. ඒ වගේම මේකේ තියෙනවා බාහිර රූපයක් ඒකට යොමු කරගෙන ගෝචර කරගන්නවා ඒකත් ආයතනයක් වෙනවා. දක්ඛායතන රූපායතන සෝතායතන සද්ධායතන දැන් මේ ඉලාදී මොකද වෙන්නේ? මේ ආයතන කරගත්ත මොහොතේම තමයි ඒකත් එක සම්බන්ධය තමයි චක්කු විඥානයන් නම් විඥානේ පහළ වෙන්නේ. චක්කු විඥානේ පහළ වෙනකොට චක්කු ద్వාර චිත්ත වීදිය කියන්නේ. ඒ විලා තවත් සෝතද්්වාර ගානද්්වාර ආදී චිත්ත වීදිය හට ගන්න ක්‍රමයක් මේ ධර්මයේ නැහැ. එනවා යද්දි චක්කු විඥාන නම් තවත් විඥානයක් ඒ මොහොතේ නැහැ. ඒ මොහොතේ ඉතරයි. ඒ මොහොතේ හේත විඥානයක්, ගාන විඥානයක්, ජීවා විඥානයක් නැහැ. එනවා ඒවා ඉන්ද්‍රිය ඉතරයි. හේත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය ඉතරයි. එහෙන් බලන මොහොතේදී දැන් එතන උන්වහන්සේ කතා කරනවා දැන් මේ අපිට ඉන්ද්‍රිය ටිකක් තියෙනවා ඒ වගේ ක්‍රියාත්මක ස්වභාවය එක මොහොතකට එකයි උපදින්නේ. ඒකට ඇහෙන රූපයක් දැකලා ඉතින් චිත්ත වීදි ටිකක් ගිහිල්ලා අපි ඒක අඳුරගෙන ඊට පස්සේ කනට ඇහුනහම අපි ඒකත් අඳුර ගන්නවා. මේකේ තියෙන ඉතා වේගවත්කම නිසා අපිට හිතෙනවා මේවා ටික ඔක්කොම එකවර වෙනවා කියලා. දැන් අපි කතා කරොත් එහෙම දැන් කෙනෙක් ටීවී එක ඉස්සරහා වාඩි වෙලා හොඳ රසවත් බත් වේලක් බෙදාගෙන දැන් ඉතින් කනවා. කන ගමන් ටීවී එකත් බලනවා. එතකොට එයාට ඒකේ සද්දෙත් ඇහෙනවා. ඒකේ තියෙන ජවනිකා සියල්ලමත් පේනවා. ඒ කරන සංකාර සියල්ලමත් පේනවා. වර්ණත් පේනවා. එතකොට මෙයා බත් එකත් අනනවා. අනන ගමන් කනවා. ඒ වගේම තමයි ඒකේ තියෙනවනම් යම් කිසි රසයක්, ඒකේ උෂ්ණය, සීතල ඔක්කොමත් දැනෙනවා. ඒ වගේම තමයි ඒකේ ගඳක් සුවඳක් තියෙනවනම් ඔක්කොම දැනෙනවා. හැබැයි එක වෙලාවකට එකයිමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතනවා මේවා ඔක්කොම එකට වෙනවා කියලා. එකට වෙන එකක් නෙවෙයි. එක වෙලාවකට එකයි ක්‍රියාත්මක වෙන්නේ. ඕකේ වේගවත්කම නිසා තමයි අපිට ඕක තේරුම් ගන්න බැරි. වේගවත් වුණත් දැන් බැරි වෙලාවත් අපි හිතමුකෝ දැන් අර ටීවී එක දිහා බලාගෙනම බත් එක කාගෙන යනවා එකපාරට මිරිස් කැලක් හැපෙනවා. දැන් මොකද වෙන්නේ? එක දැනෙනවනේ හොඳටමනේ. එතකොට අර රූප පේන්නෙත් නැහැ, සද්ද ඇහෙන්නෙත් නැහැ, ගඳ සුවඳ දැනෙන්නෙත් නැහැ, රස දැනෙන්නෙත් නැහැ. දැන් මොකද තියෙන්නේ? දැන් අන්න අර කට දන එක ගැන අපිට අදහස එනවා. නැත්තම් ඔක්කොම එකට වුණොත් එහෙම දැන් ඇහෙන්නත් ඕනේ. දැන් ඇහෙයිද ටීවී එකේ ගිය ටික ආපහු රිවයින්ඩ් කරලා බලන්න ඕනේ. අපිට ඉතා වේගවත් මේක ක්‍රියාත්මක වෙන්න නිසා අපි හිතනවා මේවා ඔක්කොම එකට වෙන්නේ කියලා. හැබැයි එකට වෙනවා කියලා දාගෙන දැන් එකට විසඳන්න ගියොත් එහෙම කවදාවත් ඔක විසඳන්නත් බෑ. අපිට අපි ඇලුනේ කොතෙන්ද ගැටුනේ කොතෙන්ද මුලාවුනේ කොතෙන්ද කියන එකවත් විසඳා ගන්න බැරි වෙනවා. අපි මේ එක එක ආයතන වලට එක එක වෙලාවට එක එක දේවල් අරමුණු ගැටිලා සැප දුක් උපේක්ෂා වේදනාවල් උපදිනවා. අපි ඔන්න ඔය ටිකට එක්කෝ ඇහැට ගැටිච්ච රූපයට එහෙම නැත්නම් අර වර්ණයට ඒ ටිකත් එක්ක ඉපදිච්ච වේදනාවට ඇලුනා හෝ ගැටුණා හෝ මුලා වුණා හෝ කියන එක අඳුර ගන්න බැරි වුණොත් අපිට ගැලවෙන්න බැරි වෙනවා. එක ගොඩේ මේ සියල්ලම දාගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? අපිට මිදෙන්න බැරි වෙනවා. ඉතින් ආයතන බවට පත් වෙන රූපයක් දකින්නකොට එතකොට ඒක දැකීම පිළිබඳ ආයතනයක්. ඉතින් ඒවත් අපි වෙන් කළ අඳුර ගන්න ඕනේ. ඔය සාමාන්‍යයෙන් මේ ධහම අවබෝධ කරගන්නට යම් කිසි ආකාරයක මුලින් තිබ අවබෝධයක් තියෙන්න ඕනේ. ආයතන කියන්නේ මොනවද? ආයතන වෙන්නේ මොකද්ද? කොහොමද මේ හිත ක්‍රියාත්මක වෙන්නේ? ඒ ටිකවත් අවබෝධ නැති වුණොත් එහෙම හරි අමාරුයි. එහෙම අයව හරි ලේසි
මුලා කරන්න. ඔය ටික ඔක්කොම එක වෙන්නේ එක විදියට එකම වෙලාවෙ වෙන්නේ කිව්වොත් එයා ඒක පිළිගන්නවා. එහෙනම් දැම්මට මේ ටික ඔක්කොම එක වෙලාවෙ වෙන්නේ කියලා එයාත් හිතන්න පටන් ගන්නවා. ඇයි එහෙම වෙන්නේ? එයාට අර මූලික අවබෝධය නැහැ. දැන් ඉතින් කියපු විදිහටම ගිලලා දැන් කොහොමද අන්තිමට මිදෙන්න ක්‍රමයකුත් නැති වෙලා යනවා. ඉතින් ඒ ටිකත් අපි හොඳට මතක තියාගන්න ඕනේ. දාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය විතරයි. එහෙන් බලන මොහොතේදී ඉන්ද්‍රිය ආයතනයක් කියලා බැලීමේ ක්‍රියාවලිය. ආයතන එකයි කාටවත් සියලුත් වෙන පහළින් එක මොහොතක. විඥාන එකයි දෙකක් නෑ. ඒක අපි හිතාගත්තා නම් වැරදි. එහෙනම් මේකවත් අක්‍රීය නම් පහළ වෙන්නේ නෑ. ඇහැ ක්‍රියාත්මක වෙනවා රූප බැලීමේද. ආවර්ජනය කරලා නගන්න ඕන. ක්‍රියාවිදක් කීයේ. ආවර්ජනල කොහොමද රූප වෙන්නේ නෑ. ආවර්ජනල කොහොමද ශබ්ද ඇහෙන්නේ නෑ. ඒක ක්‍රියාවිදක්. මෙන්න මේ ක්‍රියා වාස්තවයේදී උතර ග්‍රහම තමයි. ඒ චිත්ත විද්‍යාව නැගිලා ඒ ක්‍රියාව සිද්ධ වෙලා එන්නේ වාස්තවයේ තුල තමයි ක්‍රියා වාස්තවයේ කිව්වේ. යාම වාස්තවය. මේ කලෙවරේ කියන්නේ නම් මේ වාස්තවයේ ගයක් සහිත තරස්විත වෙන එන්නේ ක්‍රියා වාස්තවයක් තුල තමයි දැනීම සහ නාම සහ රූප ක්‍රියාත්මක වෙන මොහොත. එන්නේ මොහොත තමයි සත්‍යයකින් ඉන්නේ බලවත් දින වාස්තවයේ දෙමිසා. මෙන්න දැනීමක් හිතක් ගත බලවන් දෙකක් නෑ ලෝකේ. එන්නේ වාස්තවයේ තුල තමයි සත්‍යකින් සත්‍ය හටගන්නේ. මොකද සත්‍ය කියන්නේ? ඉතින් දැන් උන්වහන්සේ දේශනා කරන සියලුම කාරණා සමහර අය බැහැර කරලා දැන් ඔන්න ඔය මාත්‍රයට යනවා. ඒකල දැන් මම ඉන්නවද කියලා අහනවා. ඒ ගන්නෙත් කොහෙන්ද? චතුරාර්ය සත්‍යයට ගියේ නෑ. උන්වහන්සේගේ වටිනාම කාරණා උන්වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍යයට අදාළ කාරණා ටික ඔක්කොම බැහැර කරලා ඒක යාම මාත්‍රේ ගන්නවා. එහෙම නැත්නම් ඔන්න ඔය සත්‍යය කියන එක නා පනවන්නේ ඔන්න ඔය මාත්‍රේ කියලා. දැන් ඇත්තටම මේ මාත්‍රේ අපේ හිතක් උපදිනකොට පටිච්චසමුප්පාද චක්‍රයක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වෙලාවේ එයා ඉන්නවා එතන. ස්කන්ධ පහක් තියෙන සත්වෙක් ඉන්නවා. එයා ඇලිලා නම් එයා ඉතින් ඇලිලා ඉන්න සත්වෙක් බවට පත් වෙනවා. රහතන් වහන්සේටත් ඔහොම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ මොහොතේ ස්කන්ධ පහක් තියෙනවා. අන්නේ ස්කන්ධ පහට රහතන් වහන්සේත් මම කියලා කියනවා. ඒටි ඉස්සෙල්ලා මොහොතේ හිටපු එකනා නෙවෙයි. හැබැයි යාගෙන් වෙන කෙනෙක්ද? නෑ. ඒ කෙනාම තමයි. හැබැයි ඊට ඉස්සෙල්ලා හිටපු එකනට වඩා ගොඩක් වෙනස්. දැන් ඒකනේ මේ මිනිස්සු වයසට යන්නේ මැරෙන්න යන්නේත් ඒකනේ. ඕක සංකත ස්වභාවය. එතකොට ඉතින් මෙයා ඉන්නවද නැද්ද කියන කාරණාව ඒකත් මේ බුදු සාසනයෙන් බැහැර එකක්. අර හරියට චතුරාර්ය සත්‍ය අල්ලගන්න බැරි වුණාම කොහෙටද යන්නේ රූටලා? ඒක ඇහෙන්නෙත් නෑ, ඒක හොයන්නෙත් නෑ, ඒක බලන්නෙත් නෑ. ඒක බැහැර කරලා ගන්නවා එක්කෝ සත්වෙක් ඉන්නවද, මමෙක් ඉන්නවද, මමෙක් නැද්ද? ඒ තැනටත් යනවා. ඉතින් අර බුදු පියාණන් වහන්සේගේ දේශනාවෙත් කාරණාව අල්ලගත්තේ නැහැ. අනුබුදු කෙනෙක්ගේ දේශනාවත් කාරණා අල්ලගත්තේ නැහැ. බාහිර ටික අල්ලගෙන කතා කර කර ඉන්නවා. එන්නේ වාස්තවයේ තුල තමයි සත්‍යකින් සත්‍ය හටගන්නේ. මොකද සත්‍ය කියන්නේ? ඒ මුල් කරගෙන සත්‍ය විඥානය නිසා රූපේද අලුම් කරනවා නම් අන්න සත්‍ය වුණා. කනට ශබ්දේද අලුම් කරනවා නම් නාසයේ ගන්ධයද අලුම් කරනවා නම් ඔන්නේ වර්තමාන මොහොතේදී සත්‍ය තියෙන්නේ. අලුම් කරන අර්ථයේ සත්‍ය තියෙනවා නිසා මේ එළියක් හදා බලා තිබුණ කලින් අතගාය තිබුණ කලින් විවල පයින් උලාගෙන කලින් සත්‍ය කියන්නේ නැහැ. සත්‍ය කියන්නේ මොකද්ද? යටයි විදයි දෙක තුල යම් මාත්‍රයක නම් ලෝයා අරුණලා ක්‍රියාත්මක වෙන්නේ. අන්න එතන අලුම් කරන වාස්තුවේ සත්‍ය කියනවා. එහෙනම් සත්‍ය කියන එක හැරේ දෙන්නේ එක හැරේ වැහෙන්නේ. ඒ විදිහට ඉන්නවාද දෙන්නට ඉන්න එලාවක් විතරයි. එහෙනම් සත්‍ය කියලා එක හැරේ දෙනකොට ඇහෙන. ඒතර ගඩසුවම් දැයිනේ. ඒක රස දැයිනේ. ඒ જાතිකේ ලෝකේ හටගන්නේ නැහැ. අදි ඒ જાති එදිට උන්වහන්සේ එතන කියන්නේ එක වෙලාවේ පේන එක වෙලාවේ ඇහෙන ඔන්නෝම එකක් නැහැ කියලායි කියන්නේ. එතකොට ගන්නවා ඔය කිව්වේ උන්වහන්සේ කිව්වනේ එහෙම එකක් නැහැ කියලා. සත්වෙක් නැහැ කියලා කිව්වේ. උන්වහන්සේ එතන කියනවා එක කාරණාවක් කියනවා මේ ටිකට කොහොම හරි ඇලුනා නම් ඔන්න සත්ව කියන එක නිර්මාණය වෙනවා කියලා. එතකොට රහතන් වහන්සේලා සත්ව කියන ස්වභාවයෙන් මිදිලා උන්වහන්සේලා පුද්ගල ස්වභාවයට ගියා. හැබැයි එතන කෙනෙක් නැද්ද? එතනින් ආයතන කෙනෙක් නැහැ කියලා බෙල්ල කැපුවොත් එහෙනම් මොකද වෙන්නේ? ආනන්තරි වෙනවා. ඉතින් ඔන්න ඔය දෘශ්‍ය වලට වැටෙනවා අපි හරියට ගන්න ඕන කාරණාව මතු කළ ගත්තේ නැත්තම්. උන්වහන්සේත් කිව්වනේ ඉතින් එතන සත්‍යෙක් නැහැ කියලා උන්වහන්සේ කිව්වේ එක වෙලාවේ ඇහෙනොත් රූප බල බල කනෙනොත් ශබ්ද අහන
කෙනෙක් නම් නැහැ. ඒ වෙලාවට ඒ මාත්‍රයට කණෙන් අහන කෙනෙක්. එහෙම නැත්නම් නාසෙන් ගඳ සුවඳ විඳින කෙනෙක්. ඒවට ඇලිලා හිටියනම් අන්න ශක්ත වුණා. ඊට යට කියන සත්ත්‍ය. ඉතින් ඒ කාරණා ආයතන සත්ත්‍ය උනේ නැත්නම් සත්ත්‍ය නැද්ද දන්නේ නැහැ. ශක්ත උනේ නැත්නම් එතන සත්ත්‍ය නැහැ වෙන්න ඇති. අන්න එහෙමත් ගන්න. ඉතින් මේ ස්කන්ධ පහ තමයි අන්තිමට රහතන් වහන්සේටත් ඉතුරු වෙන්නේ. එතනත් ඉන්නවා රහතන් වහන්සේ නමක්. උන්වහන්සේත් මම කියලා කියනවා. මම කියන්නේ කාටද? ඒ ස්කන්ධ ටිකට මම කියලා. මගේ ඇහැ. ඒකත් කියනවා. ව්‍යවහාර මාත්‍රයට කියලා කියපුවාම උන්වහන්සේ සමහරලාට කියන එක ව්‍යවහාර මාත්‍රය. ඔය ව්‍යවහාර මාත්‍රයටනේ කිව්වේ. ඒ කියන්නේ එතන කෙනෙක් නැහැ. එහෙමත් ගන්න මේ කොහෙන් හරි ගිහින් වැටෙන්නේ අර කියන දෘෂ්ටියකටම තමයි. ඉතින් පරිස්සම් වෙන්න ඕනේ බණ ටික අහනකොට හොඳයි. ඒ જાතිකේ ලෝකෙ හටගන්නේ නැහැ. අදි ඒකත් ව්‍යාදාමයන් නිසා එහෙම පේනවා දැනෙනවා. බලන ගමන් අහන්නත් පුළුවන්, කන්නත් පුළුවන්, වහත් දැනෙනවා, යන සෝදත් දැනෙනවා, රහත් ඔක්කොම දැනෙනවා, ඉස්පාසත් දැනෙනවා කියලා අපිට ඒකට වෙනවා වගේ වෙන්නත්. ඒක මායා මුලාවක වැටීම නිසා මාත්‍රේ බැලුවොත් ඔන්නේ දිත්තේව දිත්ත වත්තං සුතේව සුත වත්තං මුත්තේ මුත්ත වත්තං කියලා කියන්නේ මේක වත්ත කියන්නේ භවනායි කියන එක නෙමෙයි මාත්‍රයයි කියන්නේ. නමුත් අපි දෙක දෙන්නා තියෙන්නේ දැකීම දැකීමක් පමණයි, ඇහිීම ඇහිීමක් පමණයි, දැනීම දැනීමක් පමණයි. දිත්තේව දිත්ත පමාණං සුතේව සුත පමාණං කියන දෙක දේශනා කරන්නේ පමණ කියන එක. පමණ නම් එහෙම වචනයක් ඉන්නේ. දැකීම කියන්නේ මාත්‍රයයි. ධාතේ ධාතනේ බලවන්න බැහැ. සත්‍යය බලවන්න මොකෙන්ද? රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ ගොඩනැගෙන මාත්‍රයක් තියෙනවා. එන්නේ මාත්‍රයේ අවිද්‍යාව නිසා අලුම් කරනවා. අලුම් කරන මාත්‍රයේ තියෙන තාක්කල් සත්‍යයේ දුල ඉන්න. ඒක වෙන්නේ නැගින. එන්නේ මාත්‍රයේ සත්‍ය කියන්නේ ඒකයි කිව්වේ. යාවත්තේ සංහිමි සමනකේ මනසයිතේ සංඥාසයිතේ එන්නේ ක්‍රියා මාත්‍රයේ තුලයි මෙන්න දුක ගොඩනැගෙන නම් බලවන්න තියෙන්නේ. ඒ ක්‍රියාමාත්‍රය තුළ අවිද්‍යාව දුරුදාලා සාප්‍රාප්තිය එතන ඉඳන් ඉවරයි. එහෙනම් දුක බලවන්න දෙයක් නෑ ඔය ටිකේ දැනෙන්නේ. ඔය ටික නිසා දුක වෙන්නේ නැතිනේ. දුක සමුදයක් විතරයි දුන්නේ. සතුටා ඒ රූප තණ්හා සද්ද තණ්හා තියෙන්නේ ඒ වර්තමාන මොහොතේ. දෙවිත් එක ගෙවිලා ඉවරයි. අනක ආවිනේ අනාගතේ ආවිනේ. වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා නම් එතන තමයි ඒ පිළිග වියාදී ඔක්කොම නැගින්නේ. අති දුක්ඛව මොහොතක් කියන්නේ මේ වරවත්නේ ගෝතරයි ඒ දහම බුදුරණාහි දේශනා කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි මේ ක්‍රියාවලිය කියලා. දරිත් මහරහතන් වහන්සේ තමයි විග්‍රහ කරලා අභිධර්මයේ විග්‍රහ කරලා දීලා. ඉතින් ඒක දැනගන්න මෙන්න මෙහෙම ක්‍රමයක් මේ තියෙන්නේ. ඒක දකින්න ඕනේ. ඒක මේ බාහ්‍ය ලෝකේ ඒවා අභ්‍යන්තර ගන්නා යතකන ආදී ඒවා මේ කියන ආස්වාදයට වෙන් කරලා ගන්න එකක් නැහැ. ඒ ඔක්කොම හේතු බල ගන්න. ඒවා ඔක්කොම අවශ්‍යයි. සලආයතන මුල් කරගෙන ඉස්සල්ලා ගියාම චක්කායතනේ රූපායතනේ මුල් කරගෙන චක්ක සංස්පර්ශය එනවා. රෝතායතන ශබ්දායතන මුල් කරගෙන රෝත සංස්පර්ශය එනවා. ගානායතන ගන්ධායතන මුල් කරගෙන ඒ මොහොත ගාන සංස්පර්ශය එනවා. එකක් එන්නස අනික නැහැ. අන්නේ වාක්‍යය තමයි සත්‍යය දැනවිලා තියෙන්නේ. ඒකයි දෙන්නේ ඉතින් අල්ලන්නේ මොකද්ද? කාට සත්‍යය කියන්නේ කියලා දුන්නොත් ඒකයි. ඉතින් තේරුම් ගන්න හරි ගැඹුරු තැනක් නෙල අභිධර්මයක් එක සොයලා සිද්ධ වෙන්නේ. මෙයා විග්‍රහ කරන මොකදද තේරෙන්නේ නැහැ. ඒ ජීවිතේනෙකට මේක 10 15 පරිශන කර ඉන්න කෙනෙකුට මේ වචන ටික හරි තේරෙන්න පටන් ගන්නේ පොත් බලලා කියනවා. හරි අමාරුයි අනික අර වේසක් වෙනවා මේවා. මේ ප්‍රශ්නේ විසඳන්න ගියා. ඉතින් ඒ උන්වහන්සේගේ ධර්ම දේශනාව බොහොම හොඳින් අහන්න ඕනේ. උන්වහන්සේත් අන්තිමට කියනවා මේ ටික තේරෙන්නෙත් යම් ආකාරයක හරි දහම් අභිධර්ම පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙකුට කියලා. ඒ අභිධර්ම අවබෝධය කියන්නේ අර එක එක ක්ෂණයේ මේ ටික ඉපදෙනවා. ඊට ආදි වේගවත් ක්‍රියාකාරීත්වයක් නිසා එක දිගට තියෙන එක දිගට කරන හැමදේම එකට කරන එක වෙලාවෙම සිද්ධ වෙන සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා කියන අදහස එනවා කියලා කියන්නේ. එතන සත්වයක් නැහැ කියලාවත් ඉන්නවා කියලාවත් නෙවෙයි. මේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙලා යනකම් ඉතින් ওই වගේ කෙනෙක් විද්‍යාමාන වෙනවා. චන්දරාගය දුර වෙලා අවිද්‍යාව දුර වෙලා ගියාට පස්සේ ওই ස්කන්ධ පහ නැති වෙලා යනවා. ඉතින් ඒක හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ලොකු හාමුදුරන්ගේ දහම අහනකොට ඉතාම ගැඹුරු දහමක් උන්වහන්සේ දේශනා කරන ගැඹුරින් දේශනා කරන ඒකින්ද අවබෝධ කරගන්න බලන්න ඕනේ. නමුත් ඉතින් ඒ දේශනාව ඇහුවයි කියලා මං හිතන්නේ කාටවත්
සෝවන් වෙන්න පුළුවන් වෙයි කියලා. මම ඇයි එහෙම කියන්නේ? උන්වහන්සේ එතන චතුරාර්ය සත්‍ය අදාළ කරලා දේශනා කරේ නැහැ. එතකොට අනිවාර්යෙන් ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත කෙනාට. අනිච්ච කියන්නේ මොකද්ද කියන එක උන්වහන්සේගේ දහම අවබෝධ කරගත්ත කෙනාට ඔන්න ඔය ටිංග අවබෝධ කරගන්න පුළුවන් වෙයි. ওই න්‍යාය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙයි. උන්වහන්සේ එතන මොකද්ද කිව්වේ කියලා. හැබැයි උන්වහන්සේ අනිච්ච මොකද්ද කියන එක එතන දේශනා කරේ නැහැ. චතුරාර්ය සත්‍යයට අදාළ කරලා. එතකොට අනිච්ච කියන්නේ මොකද්ද කියන එක දහම අහලා අවබෝධ කරගන්න ඕනේ. ඊට පස්සේ ඔතන කියන කාරණාව හෝ අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙයි. උන්වහන්සේගේ අනිච්ච දේශනා අහලා බලන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. හොඳයි හැමතැනටම තෙරුවන් සරණයි.